ආයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණය තුලින් අංක 1 කාලීන ප්‍රවෘත්ති විකාශය බවට පත් වූ සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදේශාන් ඉඩමගෙදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකාවට ගෙන ආ විෂ පොල්තෙල් අඩංගු කන්ටේනර් අතරින් කිහිපයක් හෙට හෝ අනිද්දා ප්‍රතිඅපනයනයට පියවර. රාජ්‍ය ඇමති ලසන්ත කියයි. විෂ පොල්තෙල් ගෙන ආ සමාගම් වල බලපත්‍ර අහෝසි කළ යුතුයි. සජිත්ගෙන් ප්‍රකාශයක්. ලංකාවේ වැඩිම රියානතුරු සිදුවන මාසේ දෙවන දිනය අද. ගත වූ පැය 24ට රියානතුරු වලින් 12ක් මරුට. ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණයක්. දරුවන් වයෝවෘද්ධ පුද්ගලයන් සහ අසනීප වලින් පෙළෙන්නන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිදු වූ මහා සිකුරාදා දිනය අදයි. අන්තවාදී මතවාද පැතිර වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට. සියත කළ අනාවරණයෙන් පසු රම්බෝගේ හොරෝපතාන ගමන නවති. උඩවලවේම තබා ගැනීමට තීරණය කරයි. කොවිෂීල්ඩ් එන්නත ශ්‍රී ලංකාව තුළ ලබා දීමේ පළමු වටය අවසන් කරන බවට දහවල් ප්‍රකාශ කළද පස්වරුව වන විට යලිත් එම තීරණය වෙනස් කරයි. රටේම මහත් ආందోලනයක් හටගෙන ඇති තෙල් ගැටලුව පිළිබඳව මේ අවධානය. ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු වූ පිරිපහදු නොකළ පොල් තෙල් බහළු වලින් කොටසක් ඉදිරි දින දෙක තුළ ප්‍රතිඅපනයනය කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. මේ අතර ඊයේ දිනේත් සැක කටයුතු පොල් තෙල් අඩංගු කන්ටේනරයක් දඹුල්ල ප්‍රදේශයේදී පොලිසිය සිය බහරයට ගනු ලැබුවා. මේක ජාතික ප්‍රශ්නයක්. මේක ජාතික ප්‍රශ්නයක් නිසා අපි වාද භේද සියල්ලක්ම අපි මතක කරලා මේ පොල් තෙල් පිළිබඳව පමණක් නෙමේ සමස්ත ජනතාවගේ පාරිභෝජන භාණ්ඩ පිළිබඳව මේ ප්‍රශ්න निराකරණය කර ගැනීමට අපි කටයුතු කරමුයි කියන ඒ යෝජනාවයි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කරනු ලබන්නේ. භාවිතයට නොසුදුසු පොල් තෙල් ආපු පළවෙනි අතාව මේ වතාව නෙමෙයි. 2018, 2019, 2020 කියන වර්ෂවලදී ෆාම් ඔයිල් සහ පොල් තෙල් භාවිතයට නොසුදුසු ඒවා මෙහාට ඇවිල්ලා නැවත ප්‍රතිඅපනයනය කරපු අවස්ථා ගණනාවක් තිබෙන බව රේගුව තුලින් අනාවරණය කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ අනුව අපි තව දුරටත් මෙම ආයතන තුනේ ආනයනය කරන ලබන තෙල් අපි ITI ආයතනය වෙතත් අපි යොමු කළා. ඒ ආයතනයනොත් ලැබිලා තිබෙන තොරතුරු අනුව මේවා අනිවාර්යයෙන්ම ප්‍රතිඅපනයනය කළ යුතුයි. ප්‍රතිඅපනයනය කිරීමට රේගුව අවශ්‍ය කටයුතු කරනවා. ප්‍රමිති ආයතනයේත් සෞඛ්‍ය අමාත්‍යාංශයේත් ඒ ලබා දී තිබෙන නිර්දේශයන් වාර්තා අනුව අනිවාර්යයෙන්ම ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරනවා. රේගුව විසින් දන්වා ඇති පරිදි කටාන රිෆයිනරි සමාගම ඉදිරි දින කිහිපය තුළදී දැන් වාර්තා කළා ඒවා ප්‍රතිඅපනයනය කිරීමට අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියලා. අලි බ්‍රදර්ස් සහ ඉදිරිසිංහ සමාගමේ මේ වන විටත් රේගුවේ නිලධාරීන් ඒ ස්ථානවලට ගිහිල්ලා ඒ ගෙනාපු ප්‍රමාණයන් පිළිබඳව ප්‍රමාණ බලලා ඒ පරීක්ෂණ කටයුතු වල නියැලමින් අනිවාර්යෙන්ම පවතිනවා. කුමන හෝ සමාගමක් මේවා වෙළඳපොළට නිකුත් කරලා තිබෙනවා නම් ඒ අයට රේගුව විසින් ලබා දීපු උපදෙස් වලට පරිබාහිරව යම් ආයතනයක් කටයුතු කරලා තිබෙනවා නම් ඒ ආනයනය කරන ලබන පොල් තෙල් ප්‍රතිඅපනයනය කිරීම වෙන්න නොනැති නීතිය ක්‍රියාත්මක කිරීමටත් අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අපි පාරිභෝගික අධිකාරිය විසින් දිස්ත්‍රික්ක 25 නියැදි එක් දිස්ත්‍රික්කයකින් 5 බැගින් සාම්පල් 125ක් අපි අරගෙන පොල් සංවර්ධන අධිකාරියට අපි යොමු කළා පරීක්ෂා කරලා අපට වාර්තා කරන්න කියලා. ඒ අනුව ඒ සාම්පල් වලින් 55කට ආසන්න ප්‍රමාණයක ප්‍රතිඵල ලැබිලා තිබෙනවා. දැනට ලැබිලා තිබෙන වාර්තා 55 අනුව මේවා පරිභෝජනයේට සුදුසු පොල් තෙල් විදිහටයි ඒ වාර්තා වල ප්‍රතිඵල සටහන් වෙලා තිබෙනවා. මෙරට ආයතන ත්‍රිත්වයක් මගින් ගෙන්වන ලද පිරිපහදු නොකළ පොල් තෙල් වල ඇෆ්ලොටොක්සින් නම් වූ පිළිකාකාරක ඇති බවට තහවුරු වීම හමුවේ අදාළ බහළු මුද්‍රා තැබීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරනු ලැබුවා. අදාළ බහළු මුද්‍රා තබා ඇති අවස්ථාවක ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකය අඩංගු පිරිපහදු නොකළ පොල් තෙල් ගෙන්වූ ආයතනයන් විසින් ප්‍රවාහනය කරන ලද පොල් තෙල් අඩංගු බවට සැක කරන බවසර් දෙකක් පසුගියදා දංකුටු ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රේගුව වෙත බහර දී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ තෙල් බවසර්
රේගුව වෙත බහර දීම සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය දංකුටු පොලිසිය වෙත දැඩි ලෙස චෝදනා කළ අතර මේ මාස 21 වන දින අදාළ තෙල් බවුසර් සම්බන්ධයෙන් වූ තත්ත්ව පරීක්ෂණ වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා. මේ අතර ඊයේ දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පෞද්ගලික ගබඩාවක තිබී සැක කටයුතු පොල් තෙල් ලීටර් 20000ක් අඩංගු කන්ටේනර් රථයක්ද පොලිසිය විසින් සිය බහරයටගෙන අදාළ කන්ටේනර් රථයේ රියදුරුද අත්අඩංගුවට ගත්තා. එහි අඩංගු පොල් තෙල් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසුද නැද්ද යන්න පිළිබඳව වූ සාම්පල් පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත අතර මේ පිළිබඳව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ සාම්පල පිළිබඳව තත්ත්ව පරීක්ෂාවක් සිදු කර අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබෙනවා. මේ සමගම දැඩි ආందోලනයකට තුරු දුන් ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල්වල ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකය අඩංගු බවට තුන්වන වරටත් ඊයේ දින තහවුරු වී තිබෙනවා. මේ අතර පිළිකාකාරක විෂ පොල් තෙල් මෙරටට ගෙන්වූ සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාතර වැලිගම ප්‍රදේශයේ පැවති 70 වන විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමි. මේ රටේ වී මාෆියාවක් තියෙනවා. සහල් මාෆියාවක් තියෙනවා. සීනි මාෆියාවක් තියෙනවා. පොල් තෙල් මාෆියාවක් තියෙනවා. මේ හැම මාෆියාවකටම මේ රජය රැකවරණය ලබා දෙනවා. දැන් මේ ඔක්කොම මාෆියා අතරට ඇවිල්ලා තියෙනවා පොල් තෙල් මාෆියා. දැන් බලන්න පුදුමයට තුඩු දෙන කාරණාව. ආණ්ඩුව රකින්නවා පිළිකාකාරක පොල් තෙල් සහ ආදේශක වෙළඳ පොළට නිකුත් කරපු සමාගම් ටික. පිළිකාකාරක පොල් තෙල් නිකුත් කරපු සමාගම් රකින්නටද 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ. මේ වංචාවට හොරකමට රේගුවේ සමහර නිලධාරීනුත් හවුල්. මම ඒක බය නැතුව කියනවා. බොහොම පැහැදිලිවම ප්‍රමිතිකරණ ආයතනයේ ඉහළම තැනේ සිට මේකට වග කියන්නට ඕන. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අනුදැනුම මත තමයි මේවා වෙළඳ පොළට නිකුත් වෙලා තියෙන්නේ. එහෙම බලවතුන්ගේ සහයෝගයක් නැතුව මේක කරන්නට බෑ. ආරිභෝගිකයා බහරව ඉන්න ඇමතිවරයෙක් ඉන්න තොත්ත බබෙක් වගේ කතා කරන්නේ. අනේ මම නම් දන්නේ නෑ මෙහෙම වුණයි කියලා. එයා දන්නේ නැහැලු. එයාට වග කියන්න බැහැලු. වග කියන්න බැරි නම් මොකද ඇමතිකමේ ඉන්නේ. වග කියන්න තමයි මිනිස්සු ඡන්දෙ දීලා ඇමතිකම් മന്ത്രിකම් ලබා දීලා තියෙන්නේ. විස පොල් තෙල් විකුණපු සමාගම් වලට මොකද්ද ගන්න තීන්දුව? මම කියනවා ඒගොල්ලෝගේ සමාගම් බලපත්‍රය වහම අහෝසි කරන්නට ඕන. මම හිටියනම් ඒකයි මම කරන්නේ. නමුත් දැන් ඉන්න ඇත්තොන්ට ඒව කරන්න කොන්දක් නැහැ. කසේරුකාවක් නැහැ. ජනතාව ගැන හැඟීමක් නැහැ. උත්සව සමයේදී පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක ආහාර සුරක්ෂිතතා සතියට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළඳසැල් මේ දිනවල පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතිනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා ජනතාව සූදානම් වන කාලයයි. සිංහල අලුත් අවුරුදු සමය එළඹීමත් සමග එදිනෙදා පරිභෝජනයට ගන්නා භාණ්ඩ පිළිබඳව පාරිභෝගික ජනතාවගේ විශේෂ අවධානයක් යොමු වීම සිදු වනවා. ඒ අතර දෛනිකව පරිභෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍ය වලට ඇත්තේ විශේෂ ඉඩක්. රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයක් සමග ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැලකිල්ලක් දැක්වීම විශේෂ වන්නේ සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනදාට වඩා වැදගත් නිසා. ඒ හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මේ දිනවල ජනතාව දෛනිකව පරිභෝජනය සඳහා භාවිතා කරන ආහාර ද්‍රව්‍යයන්ගේ ප්‍රමිතිය පිළිබඳව අවධානයක් යොමු වී තිබෙනවා. මිනිසාගේ ශරීරයට අහිතකර පිළිකාකාරක අඩංගු පිරිපහදු නොකළ ආනයනික පොල් තෙල් පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ එම විශේෂ අවධානයේ ප්‍රතිඵල ලෙසයි. උත්සව සමයේදී පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක ආහාර සුරක්ෂිතතා සතියට සමගාමීව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද පෙරවරුවේ වැලිමඩ සතිපොලේ විශේෂ පරීක්ෂා කිරීමක් සිදු කර තිබෙනවා. එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකු හට නඩු පවරා ඇති බවද අපවාර්තාකරුවන් ප්‍රකාශ කළා. කොච්චර වටිනවද මේ බලන්නකෝ ආර්ථික මධ්‍යස්ථාන විසිට කරලා බඩු ටිකක් මේක කරලා සුද්ධ කරනවා වගේ ඉතින් ඔය මාස්ක් එක දාගන්න හරි ආයෙකට ඔය එකනේ පැත්තට හිටියා මම බොන්න එක ගොරෝටිය තරලා බලන්නකෝ තියෙන රාජයා මේ ඔක්කොම කවුචික් තියෙනවා කවුචින වුණාල කන්න බෑ
මේ අතර මතුගම නගරයේදීද වෙළඳ සැල් පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. එහිදී භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සහ කල් ඉක්ුත් වූ දිනය වෙනස් කළ සහල්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය භාරයට ගෙන තිබුණා. එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම සඳහා මතුගම නගරයේ ආපනශාලා සුපිරි වෙළඳ සැල් තොග වෙළඳ සැල් පරීක්ෂාව මෙහිදී සිදු වුණා. මෙම හදිසි පරීක්ෂාවේදී වෙළඳ සැල් 11කට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබුණා. මේ දවස්වල පවතින්නේ දැඩි රස්නයක්. උදේට දවල්ට රැට කියලා නැහැ මේ උණුසුම් කාලගුණක තත්ත්වය අපි හැම කෙනෙක්ටම දැනෙන්න පටන් අරගෙන තියෙනවා. උණුසුම් කාලගුණක තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයකුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට නිකුත් කර අවසන්. මෙම තත්ත්වය හෙට සිට ලබන 14 වනදා දක්වාම පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියේ. පොළොන්නරුව ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර මොනරගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානයකට යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙලෙස උෂ්ණත්ව අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සෙල්සියස් අංශක 27ත් 32ත් අතර උෂ්ණත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු අතර වැඩි වේලාවත් එම උෂ්ණත්ව දර්ශකයන් යටතේ නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම් වල නිරත වීම තුළින් තෙහෙට්ටු තත්වයක් ඇතිවිය හැකියි. එමෙන්ම තවදුරටත් එම ක්‍රියාකාරකම් වල නියැලීම හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඩු පෙරලීම ඇතිවිය හැකියි. එමෙන්ම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ත් අතර වැඩි අවධානයක් යොමු කළ යුතු වනවා. ඒ අනුව එම උෂ්ණත්වය යටතේ නිරාවරණය වීමෙන් මස්පිඩු පෙරලීම අධික මහන්සිය ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන් මෙම උෂ්ණත්වය යටතේ වැඩි වේලාවක් ක්‍රියාකාරකම් වල නිරත වීම තුළින් උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇතිවන ආඝාත තත්වයන්ටද මුහුණ දීමට සිදුවනවා. එමෙන්ම සෙල්සියස් අංශක 41ත් 54ක් දක්වා උෂ්ණත්වයක නිරාවරණය වීම අනතුරුදායක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඊට අමතරව සෙල්සියස් අංශක 54ට වඩා ඉහළ උෂ්ණත්වයක් යටතේ නිරාවරණය වීම ඉතා අනතුරුදායක වන අතර ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා එයින් ආඝාත තත්වයන් ඇතිවීමේ ඉහළ ප්‍රතිශතයක් පවතිනවා. ඒ අනුව සෙල්සියස් අංශක 32ත් 41ත් අතර වැඩි අවධානයක් යොමු කළ යුතු කාණ්ඩයට පොළොන්නරුව ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබෙනවා. එම දිස්ත්‍රික්කවල සිටින ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමත්, නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වීමත්, වාහන තුල කුඩා ළමුන් වාහන තුලම තනිවම රඳවා නොයන ලෙසත්, එලිමහනේදී අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීමත්, සෙවන ඇති ස්ථානවල රැඳීමත්, ප්‍රමාණවත් ජලය පානය කිරීමත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම ඇඳුම් පැළඳීමේදී සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම මේක බහුලව තියෙන්නේ දිවෙන්ට බලපාන අන්තර්මෝසන් සමය එළඹෙනකොට තමයි මේ වගේ තත්ත්වයන් එන්නේ. හෙට දිනේ සිට 14 වෙනි දින දක්වාම දිවෙන්ට ඉහළින් සූර්යයා මුදුන් වෙලා තියෙනවා. ඒතර මේ තත්ත්වයේ හේතු කොටගෙන මේක විශේෂයෙන්ම බලපාන කට්ටිය ගත්තම විශේෂයෙන්ම වයස වැඩි ජනතාවට මේක බලපෑමක් වෙනවා ගොඩක් දුරට. ඊළඟට ලෙඩ රෝග වලින් පෙළෙන අයටත් මේ තත්ත්වය විශේෂයෙන්ම බලපානවා. මෙවැනි තත්ත්වයක් අපි දිවෙන තුල පැහැදිලි කරන්නේ මේක අනිසි බියක් ඇති කරගන්න එපා. මිනිසාට දැනෙන උෂ්ණත්වය වැඩි වීමක් තමයි අපේක්ෂා කරන්නේ. දිගින් දිගට විජලනය වීම ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒතකොට ජලය භාවිතා කරන්න කියලා විශේෂයෙන් අපි කියනවා. ඊළඟට වෙහෙසකර රාජකාරී වල යෙදෙනකොට ටිකක් ගිමන් නිවලා ඒ වගේ රාජකාරී වල යෙදෙන්න කියලා කියනවා. ඉතින් හොඳින් ආහාර පාන ලබාගෙන මේකට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. රට තුළ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳවයි තොරතුරු. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ශ්‍රී ලංකාව තුළ ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අංශ අද පෙරවරුවේ තීරණය කළ බව සඳහන් කළා. කෙසේ වෙතත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අදාළ එන්නත ලබා දීමට යලිත් සෞඛ්‍ය අංශ තීරණය කළ බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ පස්වරුවේ සඳහන් කර සිටියේ.
COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ශ්‍රී ලංකාව තුළ ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට අද පෙරවරුවේ තීරණය කෙරුණා. කෙසේ වෙතත් අද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවති රැස්වීමකදී යළිත් තීරණය කර ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොවිෂීල්ඩ් එන්නත ලබා දීමටයි. අද දවස් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවති රැස්වීමකදී අප සතුව තියෙන කොවිෂීල්ඩ් එන්නත ලබා දීම පිළිබඳව වැඩිදුර කොටත් සාකච්ඡා කළා. මේ එන්නත ලබා දීම තාවකාලිකව නැවතීමක් නැතුව වයස අවුරුදු 60ට ඉහළ අයට තමයි අපි මේ අවස්ථාවේදී කොවිෂීල්ඩ් එන්නත ලබා දෙන්නේ. ඒ තෝරාගත් ප්‍රදේශවල එන්නත ලබා දීමත් ඒ වගේම තෝරාගත් අවදානම් අධික වෙනත් කණ්ඩායම් වලට ලබා දීම පිළිබඳවත් සාකච්ඡා වුණා. ඒ අනුව ඒ දිගටම ඒ ජන කණ්ඩායම් වලට ලබා දීමට තීරණය කළා. ඒ වගේම දෙවන මාත්‍රාව ලබා දීම පිළිබඳව වැඩි විස්තර අපි තවදුරටත් අධ්‍යයනය කර වඩාත් සුදුසු ආකාරය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනවා. මේ අතර COVID-19 වෛරස් ප්‍රභේද හඳුනා ගැනීමේ පරීක්ෂණ දෙවන වටය ආරම්භ කර තිබෙනවා. ඊයේ දින මෙම කටයුතු ආරම්භ කර ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල COVID ආසාදිතයින් අතුරින් අහඹ පිටසක්ගෙන් ලබාගත් ජෛව පටල සාම්පල පරීක්ෂා කිරීම මෙහිදී සිදුවනවා. මේ වෙන විට අපිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල් ලැබිලා තියෙනවා. යාපනය, මුලතිව්, වවුනියාව, කොළඹ නගරය ආශ්‍රිතව වරකපොළ කියන පෞද්ගලික මාසයේ පුරාවට විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙච්ච COVID-19 රෝගීන්ගේ වේරියන්ට් එක මොකක්ද කියලා හඳුනා ගැනීම පරීක්ෂා තමයි අපි සිදු කරන්නේ. ඒකේ ප්‍රතිඵල ඉන්නේ සාමාන්‍යයෙන් දින 7ක් 10ක් විතර කාලයක් යාවි. අපි ඒකෙදි බලාපොරොත්තු වෙනවා දැනට මේ ලංකාව ඇතුළේදී සංසරණය වෙන ප්‍රභේදය හඳුනා ගැනීමටත් පෞද්ගලික මාසය ඇතුළත ප්‍රභේද හඳුනා ගැනීමටත් ඒ වගේම පෞද්ගලික මාසය ඇතුළත විදේශයන්ගෙන් පැමිණි පුද්ගලයන් රැසකගෙත් PCR positive සාම්පල් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය ලැබිලා තියෙනවා. ඉතින් ඒවත් පරීක්ෂා කරලා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම variants of concern කියන්නේ අපි හැමෝම කතා වෙන විවිධ ප්‍රභේද ලංකාවට ඇතුල් වෙලාද ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන්න. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද නිකුත් කිරීමට නියමිතයි. ඒ අනුව සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීමට කටයුතු කරන ලෙසටයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. තුන්වෙනි රැල්ල සමහර රටවල් වලින් වාර්තා වෙන අල්ලපු ඉන්දියානු රටේ රෝගීන් 62ක් විතර වැඩි වෙලා තියෙන නිසා අපි බොහොම ආදරයෙන් ඉල්ලනවා සිංහල දමිළ අලුත් අවුරුදු සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් පවුලේ අයත් එක්ක සමරන්න නෑ ගමන් බිමන් යන්න. හැබැයි සෙනග ඒකරාශී කරන අවස්ථාවලට සහභාගී වෙන්න එපා. මොකද අපිට ආයෙ වැඩි කාලයක් යන්නේ නැහැ. දැන් අඩු වෙලා තිනවා 200 ගාණක් විතර තමයි දෛනිකව වාර්තා වෙන්නේ. හැබැයි අපි ගන්න වැරදි තීන්දුවක් කරහා නැවත ක්ෂණයකින් මේක වැඩි වෙන්න පුළුවන්. බොහොම ආදරෙන් ගෞරවයෙන් එල්ලනවා. අවුරුද්දක් පුරාවටම බොහොම සීමා සහිතව හිටිය නිසා පොඩි කාලයක් ඉවසලා ඉන්න. මොකද අපිට වෙන රටවල් තුන්වෙනි රැල්ල යනවා. අපිට මේ අවුරුද්ද අවසන් වෙනකොට සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා මේ උත්සව සමයේදීත් වගකීමෙන් කටයුතු කෙරුවොත් අපිට හැකියාව වෙනවා අවුරුද්ද අවසන් වෙනකොට සම්පූර්ණයෙන්ම කොරෝනා මේරෙන් තුරන් කරන්න. ඉන්දිය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා තහවුරු වූ අතර රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ඉන්දිය ජනප්‍රිය නිලි ආලියා භට්ටට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. නවතම චිත්‍රපට රූගත කිරීමකට මුම්බායිදී සහභාගී වෙමින් සිටියදී ඇය මෙලෙස කොවිඩ් ආසාදිතක බවට තහවුරු වී ඇත්තේ. ගෝලීය කොවිඩ් වෛරසය හමුවේ එන්නත් කරණයට ලොව බොහෝ රටවල් යොමු වී ඇති අතර ෆයිසර් BioNTech කොවිඩ් වෛරස් මර්ධන එන්නත ලබා දී මාස 6කට පසුවත් 91.3ක ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එන්නතේ දෙවන මාත්‍රාව ලබා දුන් පුද්ගලයන් 46307 දෙනෙකුගේ අවසන් අධ්‍යයනයේ සායනික වාර්තා මේ වන විට ලැබී ඇති අතර ඒ අනුවයි මෙම නිගමනයට එළඹී ඇත්තේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කිරීමේ මහා සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා. ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය කුරුසියේ ඇන ගැසීම සහ උන්වහන්සේ කුරුසියේ උකුත්වීම හෙවත් මරණය සිහි කිරීමේ මහා සිකුරාදා දිනය අදයි. කිතු සමිදානන් මිනිසා පවෙන් මුදා ගැනීම උදෙසා ජෙරුසලමේ කල්වාරි කඳුමුදනේ කුරුසිය මත දිවි පුදනු ලැබුවා. මෙලෙස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින් කිතුණු බැතිමතුන් අලු පදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරා ආහාරව මනස්ථාපනයෙන් කිතු සමිතුන්ගේ කුරුස ගමන සිහිපත් කරමින් පාද නමස්කාරයේ යෙදීම ඇතුළු ආදී ආගමික වත්පිළිවෙත්වල නිරත වනවා.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදට යෙදී තිබෙන මහ සිකුරාදා දිනට සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පරිත්‍යාගශීලී ජීවිතයක වටිනාකම මෙන්ම ධෛර්යය හා ශක්තිය ජීවිතයට ළඟා කරගත හැකි ආධ්‍යාත්මික මාර්ගය මෙනෙහි කිරීමට අද වැනි දිනයක් සියලු දෙනාට එකසේ වැදගත් වන බවයි. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මීට දෙවසරකට පෙර ඒ උතුම් දිනය සමරන්නට දේවස්ථාන වෙත ගිය කිතුණු බැතිමතුන් ඉලක්ක කරගෙන සිදු වූ බිහිසුණු අන්තවාදී බියගුළු ත්‍රස්ත ප්‍රහාරය මේ මොහොතේ පවා පිළිකුලින් හෙලා දකින අතර එහි වරදකරුවන් වහාම නීතිය රැහැනට හසු කරගත යුතු බව අවධාරණය කරන බවයි. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව සහ ආරක්ෂක වැඩපිළිවෙල යටතේ දිව්‍ය මෙහෙයන් මෙලෙස පවත්වනු ලැබුවා. අන්තර්ජාලය ඔස්සේ වහපවාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ තවත් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ISIS මතවාද ප්‍රගුණ කරමින් කටාර් රාජ්‍යයේ සිට වන්නුම්මා යනුවෙන් WhatsApp කණ්ඩායමක් නිර්මාණය කර අන්තවාදී මතවාද පතුරවා පසුගිය නොවැම්බර් මාස 21 වනදා කටාර් රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළ පුද්ගලයන් 6 දෙනාගෙන් තවත් අන්තවාදීන් දෙදෙනෙකු අද දින කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සහ 29 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මීට පෙර ලෙස කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අනුව එලෙස අන්තවාදී මත පතුරවා කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු පුද්ගලයන් 6 දෙනාම මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ටාස බහරේ පසුවනවා. මොවුන් විසින් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මෙලෙස වන්නුම්මා නම් WhatsApp කණ්ඩායම හරහා සහරන් හෂීම් ඇතුළු පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් විසින් සිදු කරන බයියත් දිවුරුම ඇතුළත් වීඩියෝව සහ අන්තවාදී වීඩියෝ අන්තර්ජාලයට මුදැහැරීම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මාස 21 වනදා මෙලෙස කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කර තිබුණා. අදාළ සැකකරුවන් මේ වන විට රඳවා තබා ප්‍රශ්න කිරීම් සිදු කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි. වත්මන් රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් මත පමණක් චෝදනා එල්ල කර එම සිද්ධියේ මූලික කරුණු වසන් කිරීමට උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඉතාම පැහැදිලිවේ පාස්කු වාර්තාව හොඳ මට්ටමක වෝහාරික විමර්ශනයක් කරපු වාර්තාවක් නෙවෙයි. ඒ වගේ මේ වාර්තාව ඉවත දාන්නත් බෑ. ඒ වාර්තාවේ වැදගත් කරුණු ගණනාවක් තියෙනවා. ප්‍රශ්නය මේකේ මහමොලකරු සහරාන් හෂීම් කියලා මේ ප්‍රශ්නය මෙතනින් ඉවර කරන්න හැමෝටම ඕන. නමුත් කොහොමද මේකේ නායකයා මුලින්ම ගිහිල්ලා ජීවිත පූජා කරන්නේ? අල් කයිඩා එකේ නායකයා එහෙම කරේ නැහැ. ISIS නායකයා එහෙම කරේ නැහැ. මේ හදන්නේ මේ ප්‍රශ්නය වහන්න. ප්‍රශ්න ගණනාව මේ වාර්තාවෙන් පැනන කියලා කියනවා. ඒක තමයි 2006 වගේ වකවානුවක T56 ඇතුළු අවි ගණනාවක් නැගෙනහිර පළාතේ කාත්තන්කුඩේ මුජහිදීන් වරුන්ට ලබා දීලා තියෙනවා. ඒ මුජහිදීන් වරු අතර ඉඳලා තියෙනවා පොලිස් පායිස්, ආමි මොහිදීන්, සහරාන්ගේ සහෝදර රිල්වාන්. තොට ඔය කියන දේශමාමක ආණ්ඩුව යුද්ධේ ඉවරුණාට පස්සේ ඒ අවි ආපහු අරගෙන නැහැ. ඊළඟට අද මේ වෙනකන් උත්තර දුන්නේ නැහැ. 2010 ඉඳන් ඇයි රාසික් සහරාන් ඇතුළු තෞහිද් ජමාත් ව්‍යාපාරයට හමුදා බුද්ධ්‍යංශය පඩි ගෙව්වේ, ඒගොල්ලන්ට උපදෙස් දුන්නේ, ඒගොල්ලොත් එක කටයුතු කළේ ඇයි කියන එකට අද මේ වෙනකන් උත්තරයක් දීලා නැහැ. පුදුමා සෑහෙන වෙනසක් වෙනවා. කොණ්ඩේ පැත්තට බීරලා මූණියම් දුලක්ෂණ ඇවිල්ලා කතාව පොඩ්ඩක් වෙනස් වෙලා. මේමයි මම කොණ්ඩේ පැත්තට පීරනවාද උඩට පීරනවාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මං කොණ්ඩේ ඩයි කරනවාද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. මම වයස හංගලා නැහැ. කොණ්ඩේ ඩයි කරලා නැහැ. මූණ ලස්සන වෙලාද පාට වෙලාද සිකුරු ග්‍රහය ලැබලාද ඒක එච්චර වැදගත් නැහැ රටට. ඉතින් අපි විවුර්ත මිනිස්සු වහන්සේ
ජාත්‍යන්තර වශයෙන් රට මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය මගහරවා ගැනීම සඳහා පක්ෂ බෙහෙදකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජේ.එල්. පීරිස් මහතා පවසනවා. නීතිඥවරුන් සමග පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. අද අපේ රටට විරුද්ධව දැවැන්ත වැඩ පිළිවෙලක් දියත් කළා. නිදර්ශන කීපයක් සීනි ප්‍රශ්නය, පොල් තෙල් ප්‍රශ්නය, කැලෑ ගමන ප්‍රශ්නය. හැබැයි ඒවට එහා ගිහිල්ලා ජාත්‍යන්තර මට්ටමේ මේ රට ලුහු බැඳගෙන යන විශාල අංග සම්පූර්ණ වැඩ පිළිවෙල අද S50 අපිට තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි රට රැක ගැනීම සියලු දෙනාම එක්කාසු කිරීම පක්ෂ දේශපාලනයේ ස්වභාවික දෙයක් තමයි. විරුද්ධ පක්ෂය ආණ්ඩු පක්ෂය විවේචනය කරනවා. හැබැයි මෝරච්ච ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් පවතින සමාජයක යම් සීමිත විෂයන් පිළිගන්නවා මේවා ඇත්ත වශයෙන් ජාතික ප්‍රශ්න. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පාර්ලිමේන්තුව තුළ හෝ එළියේ හෝ බෙදලා ඒ සම්බන්ධයෙන් ආවේගශීලීව වැඩපිළිවෙලක් ගෙන යන එක කිසිසේත් උචිත නෑ කියන එක අපි පිළිගන්න ඕන. එනේ ඒ විදිහේ තත්ත්වයක් තමයි මේක. අප මේ ගත කරමින් සිටින්නේ වසරේ වැඩිම රියානතුරු වාර්තා වන මාසේ. ගත උපෑ 24ක කාලය තුලත් ඉතා අවාසනාවන්ත විදිහට මාරක රියානතුරු 10කින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔබේ පරිස්සම හොඳටම මදි. ඔබ තවත් ප්‍රවේශම් විය යුතුයි. වසරේ අනතුරු වැඩිම කාල සීමාව ලෙස සැලකෙන්නේ අප්‍රේල් මාසයේ 10 වෙනිදාත් 20 වෙනිදාත් අතර කාලයයි. මෙම කාලය තුල වඩාත් සැලකිල්ලෙන් රිය දහවණිය මෙන්ම වඩාත් සැලකිල්ලෙන් මහමග ගමන් කිරීමටත් රියදුරන් සහ පදිකයින් කටයුතු කරන්නේ නම් ඉතා වැදගත් වනවා. බීමත්ව රිය දහවණය අපරීක්ෂාකාරීව සහ නොසැලකිලිමත් ලෙස රිය දහවණය සිදු නොවීමට වග බලා ගැනීමටත් රියදුරු මහතුන් කටයුතු කිරීම මෙම කාල සීමාව තුල ඉතා වැදගත් කරුණක් වනවා. ඊයේ දිනේ උදාවන විට මාර්කරි අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලින් 10 දෙනෙකුට දිවි අහිමි වී තිබුණා. එසේම ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු වූ මාර්කරි අනතුරු 10කින් මිනිස් ජීවිත 12ක් බිලිගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදු වූ අනතුරු 10කින් පුද්ගලින් 12 දෙනෙක් පමණ මිය ගොස් තිබෙනවා. මෙයින් වැඩිම ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ පදිකයින් 5 දෙනෙක් පමණ මිය ගොස් තිබෙනවා. යතුරු පැදි වලින් සිදුවන අනතුරු වල වර්ධනයක් දක්නට ලැබෙනවා. සිංහල අලුත් අවුරුදු සමය ඉස්සරහට උදා වෙනවා. එවැනි කාල පරිච්ඡේදයන් වලදී වැඩිපුරම තුවාල ලබන්නේ වැඩිපුරම මිය යන්නේ යතුරු පැදි වල ගමන් කරන පුද්ගලයන්. නිකරුණේ තම වටිනා ජීවිතය මහමගට බිලිවීමට ඉඩ නොදී මහමග ඔබ රිය දහවණය කරන විටදී සහ ගමන් කරන විටදී වෙනදාට වඩා සැලකිල්ලක් වෙනදාට වඩා පරිස්සමක් ඔබ තුල ඇතිවිය යුතුමයි. එවිට ඔබගේත් අන් අයගේත් ජීවිත සුරැකෙනවා නොඅනුමානයි. අපි දන්න මේ ලෝකේ නොදන්න දේ තමයි වැඩිපුරම තියෙන්නේ. මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක නොදන්න දේ හොයනවා තියා දන්න දේත් අපිට මොහොතින් අමතක වෙනවා. නමුත් එහෙම කරන්නට එපා. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 දිනාගත් අපි දැනුමින් ඔබව සවිමත් කරන්නට ප්‍රවෘත්ති විශේෂාංකයක් ඉදිරිපත් කරන්නට හිතුවා. මේ දන්න ලෝකේ නොදන්න දේ සොයා යන Do you know? Do you know? දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයන ගමනේ අපි අද මුලින්ම කතා කරන්න හිතුවේ අපි මේ ඉන්න පෘථුවිය පිළිබඳව. මොකද හැම දෙයකටම කලින් අපි ඉන්න තැන ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. සෞර ග්‍රහ මණ්ඩලයේ ජීවය පවත්නා එකම ග්‍රහලෝකයේ විදිහටයි අද වන විට පෘථුවිය හඳුනාගෙන තිබෙන්නේ. පෘථුවිය මතුපිට මහද්වීප, සාගර, කඳු, තැනිතලා, සානු, වනාන්තර, කාන්තාර, මිරිදිය ජලාශ වගේම වගුරු බිම්ද පිහිටලා තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ තෙවනියට පිහිටි ග්‍රහලෝකය වන පෘථුවිය අභ්‍යන්තරය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එය ප්‍රධාන ස්තර 3කින් සමන්විත බව අනාවරණය කරගත්තා. ඒ කබොල, ප්‍රාවරණය සහ හරයයි. මින් කබොල කියලා හඳුන්වන්නේ පෘථුවිය මතුපිට. මේ සියලුම ජීවීන්ගේ වාසස්ථානයේ විදිහටයි හඳුන්වන්නේ. සිලිකන් බහුල පාෂාණ වලින් නිර්මාණය වෙලා තියෙන මේ ස්තරය පෘථුවිය මතුපිට සිට කිලෝමීටර් 40ක් ඇතුළට විහිදිලා තිබෙනවා. දෙවන ස්තරය වන්නේ ප්‍රාවරණය. කිලෝමීටර් 40 සිට කිලෝමීටර් 28 දක්වා මෙම ස්තරය විහිදී තිබෙනවා. මෙහි කොටස් දෙකක් තිබෙන අතර එය ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය විදිහටයි හඳුන්වන්නේ. තුන්වන ස්තරය වන්නේ හරය.
මෙහිත් කොටස් දෙකක් තිබෙනවා. පිටත හරය සහ ඇතුළත හරය විදිහට. පිටත හරය කිලෝමීටර් 2890 සිට කිලෝමීටර් 5150 දක්වා අභ්‍යන්තරයට විහිද තිබෙන අතර ඇතුළත හරය කිලෝමීටර් 5150 සිට කිලෝමීටර් 6378 දක්වා විහිදී ගොස් තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන්ට වඩා දියුණු වගේම සංකීර්ණ වායුගෝලයක් තිබෙන්නේ පෘථිවියටයි. Do you know? ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 8 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බලගණයට වසර 25ක් සම්පූර්ණ වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 8 ගුවන් යානා ප්‍රවාහන බලගණය Y12 ප්‍රවාහන ගුවන් යානාවන්ගෙන් සහ B200 නිරීක්ෂණ ගුවන් යානාවන්ගෙන් සමන්විතව 1996 වසරේ අප්‍රේල් මාස 2 වන දින ස්ථාපිත කරනු ලැබුවා. පසුව 2011 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැපයීමේ සේවාව වන හෙලිටුව සේවාව යටතේ MA60 මගී ප්‍රවාහන ගුවන් යානාවන් ද්විත්වයක් හඳුන්වා දීමත් සමග අංක 8 ගුවන් යානා බලගණයේ ගුවන් යානා සංචිතය ඉහළ නැංවුණා. ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ගැටුම් උත්සන්න වූ මුල් අවධියේදී ගුවන් හමුදාව සතු ප්‍රහාරක ගුවන් යානාවන් අවම වීම හේතුවෙන් අංක 8 ප්‍රවාහන බලගණයට අයත් Y12 ගුවන් යානාවන් මගින් බෝම්බ සතුරු ඉලක්කයන් වෙත හෙළීමේ ප්‍රහාරක ගුවන් මෙහෙයුම් සඳහාද දායකත්වය දක්වා තිබෙනවා. අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අංක 8 ගුවන් ප්‍රවාහන බලගණයට ගෙවුණු වසර 25ක කාලය මුළුල්ලේ දේශීය උන්නතිය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකොට ඇති අතර බලගණයේ වර්තමාන අනදින නිලධාරීතුමන් ලෙස ගෲප් කැප්ටන් පූජන ගුණතිලක නිලධාරීතුමා කටයුතු කරනු ලබනවා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසරූ වයස අවුරුදු 50ක් පමණ වන රම්බෝ නම් වනාලියා වනෝද්‍යාන මායමේ විදුලි වැට ආසන්නයට පැමිණීමට පුරුදුව සිටියේ සංචාරකයන් ලබා දෙන ආහාර ලබා ගැනීම සඳහායි. කෙසේ වෙතත් වනාලියාගෙන් තර්ජන එල්ල විය හැකි බවට අනුමාන කරමින් මෙම වනාලියා හොරෝපතාන අලි සංරක්ෂණාගාරයට රැගෙන යාමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් අප ඊයේ දින අනාවරණය කළා. මෙම අනාවරණයත් සමග වනාලියා රැගෙන යාමට වනජීවී නිලධාරීන් ගත් තීරණය తాවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබුණා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ වනාලියා එම ස්ථානයෙන් රැගෙන යාමේදී ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වය සලකා බලා తాවකාලිකව එම තීරණය අත්හිටුවීමට පියවරගත් බවයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වී අලෙවි මණ්ඩලය සිදු කළ වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව මලවි කලාපයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙනවා. උතුරුමැද පළාතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පෞද්ගලික සහ ලංකම බස් රථවල නොමිලේ ගමන් කිරීම වෙනුවෙන් ප්‍රවාහන සේවා අවසරපතක් ලබා දීමේ වැඩසටහනක් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. තවත් පුවත් දැනගන්න www.siyathanews.lk වෙබ් අඩවියට පිවිසෙන්න. අප යළිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුවබර සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.